ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකය. සැප්තැම්බර් මාසේ 13 වෙනිදාට උදේ ඉර පෑවුවා. ඊයේ පෙරේද මගේ යාළුවෙක් පාන්දර පොඩි පණිවිඩයක් කියනවා. මම හැමදාම වගේ අවදි වෙන්න පමා වෙන නිසා මට ඉරිමාව මග හැරුණා කියලා. බොහෝ දෙනෙක්ට ඉරිමාව මග හැරෙනවා. අරුණෝදය මග හැරෙනවා. අඳුරට ආදරය කරන බොහෝ දෙනෙක්ට ලෝකයේ ආලෝකයේ තියෙන බොහෝ දේවල් මග හැරෙනවා. අඳුරට ආදරය කරන අයට. අඳුර දකමින් ඉන්න අයට ආලෝකයේ ලෝකයේ තියෙන බොහෝ දේවල් මග හැරෙනවා. මේ උදේ පාන්දරත් හිතලා බැලුවොත් ලෝකෙ බොහෝ දේවල්, සොඳුරු දේවල්, ලස්සන දේවල් සිද්ධ වෙනවා. ඔබට මග හැරෙන්නට ඉඩ තියෙනවා. අර කුමාරදාස සපුතන්ත්‍ර මහත්මයා වචන කීපයක් ලියනවානේ අමරසිරි පිරිස් මහත්මයා ගායනා කරනවා. දොරින් දොරට සුබ පැතුම් පතා යන සිහිල් නලින් සැරසී පහන් දොරින් හිරු එබී බලා නව ලොවෙන් සිනා අයදී. අද උදේ පාන්දරත් ඉර පායලා නව ලොවෙන් ඉල්ලා සිටින්නේ නව සිනා. ලොවෙන් සිනා අයදී. ලෝකින් සිනා අයදිනව මිසක් මේ උදාවෙච්ච දවස අඩෝ වැඩියාවල් හැඩීම් බැලපීම් නෙවෙයි අපේක්ෂා කරන්නේ. අරුණු වලා පෙළ නැගෙනු බලා රණබර අවදි වෙලා කිරණ සලාමිහි මණ්ඩල දුවා සූරිය මල පිපිලා. මේ උදෙත් එහෙමයි ලෝකයේ මේ රටේ යහපත් බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අඳුර නෙවෙයි ආලෝකය දකින්න. අපි ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල බලමු මොනවද කියලා. අද ජාතික පොත්පත්වල තියෙන ප්‍රධාන සිරස්වල අද නම් පත්තර වැඩි ප්‍රමාණයක් අපේ අතට මුද්‍රිත පිටපත් විදියට ලැබිලා තියෙනවා. පහුගිය සතියේම අපි බහුතරයක් e-papers නේ බැලුවේ. අද පුළුවන් පත්තරේ පෙරලලා බලන්න. මේ ප්‍රධාන සිරස්වල. එන්නත ගත්ත අයට වඩා නොගත්ත අය මිය යාමේ ප්‍රවණතාව සම්භාවිතාව 11 ගුණයකින් වැඩි. රෝහල් ගතවීමේ අවස්ථාව 10 ගුණයකින් ඉහළට. ඇමරිකාවේ නවතම වාර්තාවක් පෙන්වා දෙනවා. ක්‍රිසන්ති විතාරණයි වාර්තා කරන්නේ අද දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ. එන්නත් නොකළ පුද්ගලයන් හට COVID-19 හේතුවෙන් මිය යාමට ඇති සම්භාවිතාව එන්නත් කළ පුද්ගලයන් හා සඳහා බැලීමේදී 11% 11 ගුණයකින් වැඩි බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිකුත් කළ අලුත්ම වාර්තාවක් පෙන්වා දෙනවා. ඒ අනුව එන්නත ලබා ගන්න එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වල කියන්නේ එන්නත ලබා නොගත්තොත් කොවිඩ් වැළඳිලා මිය යන්න තියෙන ප්‍රමාණය 11 ගුණයක් වැඩිලු. පෙරේදත් එන්නත් මාත්‍රා 2,25,521ක් එක දවසක් ඇතුළත 2,25,521ක් එන්නත් මාත්‍රා ලබා දීලා තිනවා. මේ වෙනකොට ලංකාවේ සමස්ත එන්නත ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව වෙනතන් ලබා දීපු එන්නත් ප්‍රමාණය 2,40,849ක්. එයින් 1,50,44,228ක් දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවා. 1,50,44,000කට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම අරගෙන තියෙනවා. ඒ පිරිස සුරක්ෂිතයි සාපේක්ෂව. පළවෙනි මාත්‍රා ලබාගත් පිරිස 1,34,58,621ක්. ඒ අනුව තමයි 2,40,00,000කට වැඩි පිරිසක් මේ වෙනකොට ලංකාවේ එන්නත ලබාගෙන තියෙනවා එක මාත්‍රාවක් හෝ. ඊළඟට එන්නත් කරන වැඩපිළිවෙල අනුව ඊළඟට පාසල් සිසුන්ට එන්නත් ලබා දීමට නියමිතයි. සිසුන් 200ට අඩු පාසල් ඔක්තෝබරයේදී ඇරෙයි. අද ජේ.ටී. ද සිල්වා තමයි වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. සිසුන් 200කට අඩු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට හැකි බවට ඒ කමිටුව තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙත මේ පිළිබඳව දන්වල තිබෙන්නේ. සිසුන් 200ට අඩු පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක් ගම්බද ප්‍රදේශවල තියෙන නිසා එම පාසල් සෞඛ්‍ය නිර්දේශ අනුව මුලින්ම අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ හැකි බව සඳහන් කරනවා. ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි ෆයිසර් එන්නත් මිලියන 4ක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි. මුලින්ම පාසල් දරුවන්ට මේ එන්නත ලබා දීමට නියමිතයි. මේ එන්නත් මිලියන 4 මේ ෆයිසර් එන්නත් මිලියන 4 දරුවන්ට ලබා දීමට පාසල් දරුවන්ට ලබා දීමට නියමිත බවත් මව්බිම් පුවත්පත කියනවා. උදේ ජීවකනායක වාර්තා කරනවා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලය රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 60,000ගේ පුහුණුව මාස 6කින් දිගු වෙයි. යෝජනාව
අද කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරන බව අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. මේ උපාධිධාරීන්ගේ පුහුණු කාලය වසරකට සීමා වුණා කලින් සඳහන් වෙච්ච විදිහට. ඒ අනුව සැප්තැම්බර් මාසයේ ඉවර වෙන්න ඕනේ. හැබැයි මේ උපාධිධාරීන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ නිර්දේශ අනුව පළාත් සභා අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන වලට පුරප්පාඩු සඳහා මේ උපාධිධාරීන් අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ගතවන කාලය අනුව ඉදිරි මාස 6ක් දක්වා මේ පුහුණුව දීර්ඝ කරන්න කටයුතු කර තිබෙනවා. ඒ අනුව රුපියල් 20000ක දීමනාවක් මේ බැඳවගත් රාජ්‍ය සේවකයන්ට ලැබෙනවා. රාජ්‍ය සේවය සඳහා බැඳවගත් උපාධිධාරීන්ට ලැබෙනවා. මේ උපාධිධාරීන්ගෙන් 18000ක් අධ්‍යාපන අමාත්‍යාංශයට යවලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට උපාධිධාරීන් 674ක් යොමු කරලා තිබෙනවා. අනිකුත් පිරිස වෙනත් රාජ්‍ය ආයතන වල වැඩ කරනවා. කොවිඩ් රාජකාරිවලත් මේ අය වැඩ කරනවා කියලා සඳහන් කරද්දී අද අරුණ පුවත්පතම තවදුරටත් කියනවා පාස්වල් වලට අනුයුක්ත කරලා තියෙන මේ විදිය උපාධිධාරීන් ඒ සේවය ස්ථිර වෙන්න අකමැත්තක් දක්වනවා කියලා. පාස්වල් වලට අනුයුක්ත උපාධිධාරීන් පිරිසක් ස්ථිර වෙන්න අකමැත්තෙන් බදවාගෙන ඇති උපාධිධාරීන් 60000න් 18000ක්ම පාසල් වලටයි අනුයුක්ත කරලා තියෙන්නේ. මෙය ස්ථිර කිරීම සඳහා මේ වන විට යෝජනාවේ ඇති ක්‍රමවේදයේ ගැටලු සහගත බව අනාවරණ වී තිබෙනවා. ඒ නිසා මේ අය ස්ථිර වෙන්න අකමැත්තෙන් පසු වෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම දිනමින පුවත්පත වාර්තා කරනවා දැන් මේ අය සඳහා ගෙවන වැටුප අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1063ක් වැය වෙන බව. මේ රුපියල් 20000 බැගින් හෝ මේ දීමනාව ලබා දීම සඳහා රුපියල් කෝටි 1063ක් වැය වෙන බව අද දිනමින පුවත්පත සඳහන් කරනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ කාරණාවටම අදාළයි 2020 උපාධිධාරීන්ගේ පුහුණුව මාස 6කින් දිගු වෙයි. නවෝදා පමණි තමයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටින්නේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අනුව උපාධිධාරී ගුරු පුරප්පාඩු සහ විෂය පාදක කරගෙන 18000ක් පාසල් සඳහා අනුයුක්ත කිරීමටත් යෝජනා කියලා සඳහන් කරනවා. උපාධිධාරී ගුරු පුරප්පාඩු සහ විෂය පාදක කරගෙන 18000ක් පාසල් සඳහා අනුයුක්ත කිරීමටත් යෝජනා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සුදුලූණු පොඩි කරන්නයි සිද්ධ වෙන්නේ. ප්‍රධාන සිරස්තලය කියද්දී වාර්තා කරන්නේ චමින්ද සිල්වා කෝටි 2.5ක සුදුලූණු ලක්ෂ 74ට විකුණලා සතොස මගඩියේ තවත් රහස් එළියට සුදුලූණු කිලෝ 56000ක් සතොසෙන් පන්නලා CID විමර්ශන 3කගේ වැඩතහනම් දැනට චමින්ද සිල්වා සහ අනුර බාලසූරිය වාර්තා කර සිටින්නේ සතොස සහ පිටත ඉහළ පිරිසකගේ අනුහසින් කාලයක සිට කරපු ජාවාරමක් කියලා චමින්ද සිල්වා තවදුරටත් වාර්තා කරනවා. දිවයින පුවත්පතට මේ සුදුලූණු තොගේ වරායට ආපු වෙලාවේ රේගුවෙන් නිදහස් කරගනිද්දී සතොස්සේ බලධාරීන් කියලා තියෙන්නේ මේ කියපු බලධාරීන් කියලා තියෙන්නේ මේවා හොඳයි පරිභෝජනයට සුදුසුයි කියලා. ඊට පස්සේ මේ ටික අරගෙන ගිහලා තියෙනවා මේ 56000ක් කිලෝග්‍රෑම් 56000ක ප්‍රමාණය කන්ටේනර් දෙකක අසුරලා වැලිසර ගබඩාවට. වැලිසර ගබඩාවේදී කියලා තියෙනවා අර වරායේදී හොඳයි කියපු ඒවා දැන් මේවා පාවිච්චි කරන්න බෑ කියලා. එහෙම කියලා පෞද්ගලික සමාගමකට විකුණලා තියෙනවා. කෝටි 2.5ක මේ සුදුලූණු කිලෝග්‍රෑම් 56000 විකුණලා තියෙන්නේ රුපියල් ලක්ෂ 74ට. මේක දිගටම මේ විදිහේ ජාවාරම් කරගෙන ආවා කියලා කියන්නේ සතොස්සේ බඩු බාලයි කියලා ඒ කාලේ කතාවක් තිබුණා. දැන් අපිත් යන්නේ සතොසට. ඒ අනුව වෙනද වගේ නෙවෙයි අල ලූණු වල ක්වොලිටි එක ගුණාත්මය හොඳයි. ගෙදර ගෙනියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කලින් තිබිච්ච කතාව තමයි සතොස්ස පස්සේ දොරෙන් කළු කඩවලට බඩු විකුණනවා කියලා. මේ එලිදරව් කරගන්නේ ඒ වගේ ජාවාරම් කාලයක් තිස්සේ මේ පැවතිච්ච ජාවාරම් දැන් හෙළිදරව් කරනවා. ඒ අනුව සතොසට ගිහිල්ලා සතොසේ බඩු ගන්න පුළුවන්. නැත්තම් බඩු ගෙනාවෙන් පස්සේ දුකසනේ ඉන්න වෙන්නේ සතොසෙන් බඩු ගන්න පුළුවන්. ඒ අතරේ හාල් මිල පිළිබඳව කතා යනවා. හාල් මිලට රොෂාන් ගම්ලත් එලිපිට හැප්පෙති. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ පොළොන්නරුවේ කරුණාරත්න සමතයකට ඇමති නාමල් මැදිහත් වෙලා රුපියල් 60ට වී මිලදී ගන්න ගිහිල්ලා පෞද්ගලික මෝල් හිමියන් කළේ අසාධාරණයක්. එහෙම නැත්නම් ඒ කාරණාව විවේචනය කළ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ඒ නිසා තමයි මේ සිද්ධිය ඇතුනේ කියලා ලංකාදීපේ වාර්තා කරන්නේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන සම්බන්ධයෙන් පෙරේදා උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා. තරුණ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සහ වී ගොවින්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී තමයි ඇමතිවරුන් දෙදෙනා අතර මේ බහින් බස් වීම ඇති වුණේ කියලා අද හාල් මිලට රොෂාන් ගම්ලත් එලිපිට හැප්පෙති කියන ඡායාරූප සහිත ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටින්නේ. ඕව තමයි
ප්‍රධාන සිරස්තල. අපි ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න කැමති මේ අල්ල පනල්ලේ විවිධ ජාවාරමුත් සිද්ධ වෙනවලු. සමහරට ඔබටත් දුරකථන මෙතුම් ලැබෙන්නේ නැතිරි BMW වාහනයක් ඔබ දිනලා තියෙනවා. මෙන්න මේ ගාන account එකට දාන්න කියලා. ඒ විදිහේ සිද්ධියකට අහු වෙච්ච පුද්ගලයෙක් ගැනත් තියෙනවා. රට තොට විමසන්න පුළුවන්, රට දකින්න පුළුවන් පත්තර. අද සැප්තැම්බර් මාසේ 13 ඒ කියන්නේ හරිනම් අද උදේ තමයි සංචරණ සීමා එහෙම නැත්නම් නිරෝධායන ඇඳරි නීති ඉවත් වෙන්න තිබුණේ. ඒක 21 වෙනිදා දක්වා දීර්ඝ කළා. ඒ සංචරණ සීමාවල සහ විශේෂයෙන්ම එන්නත්කරණයේ ප්‍රතිඵල ලැබෙන්න පටන් අරගෙන තියෙනවාද මේ පුවත අනුව අනාවරණය වෙන්නේ. ඒ කාරණාව කොරෝනා රෝගී මරණ අඩු වෙලා. වෛද්‍ය අන්වර් හම්දානි සුජිත් හේවාජුලිගේ වාර්තා කරන වෛද්‍ය අන්වර් හම්දානි මහත්මයාගේ ප්‍රකාශය කොවිඩ් ආසාදනයේ වී රෝහල්ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව 26000ක් දක්වා පහත්ව බැස ඇතැයි වෛද්‍ය හම්දානි සඳහන් කරනවා. මේ සංඛ්‍යාව 37000ක් දක්වා මීට කලින් වාර්තා වුණා. ඒ වගේම කොවිඩ් මරණ සංඛ්‍යාව 100ත් 150ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු වෙලා තියෙනවා. කොවිඩ් මරණ මීට පෙර 200ත් 250ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුණා. රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාවත් මේ වෙනකොට 795 දක්වා අඩු වෙලා තියෙනවා. මේක සුබදායී තත්ත්වයක්. හැබැයි එයින් අදහස් වෙන්නේ අපිට නිදහසේ එළියට බහලා යන්න වාතාවරණයක් තියෙනවා කියලා තවමත් තර්ජනය තියෙනවා. ඒ වගේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ බලංගු අවසර පත්‍රයක් නැතුව හිතුමනාපේ එළියට ගියොත් යම් අනතුරක් වුණොත් තමන්ගේ වාහනින් රක්ෂණ වන්දියක්වත් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න එක හොඳයි. ඒ වගේම IDH රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාවත් අඩු වෙලා කියලා සුජිත් හේවාජුලිගේ වාර්තා කර සිටිනවා. මරණ සංඛ්‍යාවත් IDH රෝහලේ අඩු වෙලා තියෙනවා. මීට කලින් සාමාන්‍යයෙන් 230ක් විතර රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබුවත් මේ වෙනකොට 180ක් දක්වා මේ ප්‍රමාණය අඩු වෙලා. එන්නත්කරණය සහ සංචරණයේ ප්‍රතිඵල තමයි මේ 12ට වැඩි දරුවන්ට 21 වනදා සිට එන්නත ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. මුලින්ම ලබා දෙන්නේ සංකූලතා ඇති දරුවන්ට, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට, විවිධ සංකූලතාවලින් පෙළෙන වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලෙන් 21 වනදා ආරම්භ කරන බව මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. මේ අතර දරුවන්ට ලබා දීම සඳහා ෆයිසර් ඉන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබෙනවා කියලා අපි කලිනුත් සඳහන් කළා. පාසල් දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සඳහා නිර්දේශ අදාළ විශේෂඥ කමිටුව විසින් ලබන 17 වෙනිදා ලබා දීමට නියමිතයි. ඉන් පස්සේ මේ දරුවන්ට ලබා දෙන එක තීන්දුව වෙයි. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙයි. ඒ අතරේ 60ට වැඩි නම් අනිවාර්යෙන්ම එන්නත විඳ ගන්න කියලා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා කරනවා ඉල්ලීමක්. 60ට වැඩි නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න කියලා එතුමා කරන ඉල්ලීම අද සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරනවා. හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න. අද දිනවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් තිබුණේ එන්නත ලබා නොගත් අය මරණයට ලක්වීමේ සම්භාවිතාව කොවිඩ් ආසාදනය වීමෙන් 11 ගුණයක් වැඩි. ඇමරිකානු අධ්‍යයනයකින් තමයි හෙළි කරන්නේ. මේ අතරේ කළුපුස් දිලීර රෝගය පිළිබඳව කළුපුස් දිලීර රෝගය පිළිබඳව සාකච්ඡා වෙනවා. කළුපුස් දිලීරය ආසාදනු කිහිප දෙනෙකු මෙරටින් හමු වෙලා කියලා සමවිශේෂාදී වාර්තා කර සිටිනවා අද මව්බිම පුවත්පතට. ඒ අනුව දැනටමත් කළුපුස් දිලීරය ආසාදන වූ පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලේ මහාචාර්යකගේ ප්‍රතිකාර ලැබමින් සිටින බවත් මේ වන විට ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය බවත් අභ්‍යන්තරව කරපු තොරතුරු අනාවරණය කිරීමකදී දැනගන්නට තිබෙනවා කියලා සඳහන් වෙනවා. කළුපුස් දිලීරය සම්බන්ධයෙන් මීට පෙර තොරතුරු හෙළි වූයේ ආසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තා වීමත් සමග ඒ විතරක් නෙමෙයි දීර්ඝ කාලයක් එකම මුව ආවරණය දීර්ඝ කාලයක් පැළඳීම මේ තත්ත්වයට හේතුවක් වෙන්න පුළුවන් කියලත් අනාවරණ කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ මුහුණු ආවරණ පළඳින්න එපා කියලා. එකම මුහුණු ආවරණ දීර්ඝ කාලයක් පැළඳීම මේකට එක හේතුවක් වෙන්න පුළුවන් කියලායි විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. ඒ අතරේ දොස්තරගේ ඉල්ලීම වැරදියට අර්ථකථනය කරගෙන සමහර ගැබිනි මව්වරු බොරුවට බය වෙලා කියලා විශේෂඥ වෛද්‍ය සනත් ලැඩරෝල් මහත්මයා කරන ප්‍රකාශය ශ්‍රියානි විජේසිංහ වාර්තා කරනවා. මොකද ගැබ් ගැනීම් පමා කරන්න කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් පහුගියදා ඉල්ලීමක් කළා. කොවිඩ් වසංගත අවදානම යම්තාදුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් ප්‍රමාද කරන්න වසරකින් පමණ ප්‍රමාද කරන්න කියලා ඒ විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළේ. මේක වැරදියට තෝරගෙන ගබ්සාවක් කිරීමට ඇතැම් උදවිය කටයුතු කරනවා. දැනට ගැබ් කෙන තියෙන ගැබ්බිනි මව්වරුන් ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා කියලා සනත් රන්ඩෝල් විශේෂඥ වෛද්‍යවරයා කියන්නේ. මොකද ලංකාවේ නීතිය අනුව ගබ්සාව නීතියෙන් තහනම් ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදු වෙනවා නම් පමණයි
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එහෙම ගබ්සාවක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා ගර්භණී මව්වරුන් මේ අවස්ථාවේදී අනියත බියක් ඇති කරගත යුතු නැහැ සහ වෛරසය ආසාදනයේ වුවත් ඉන් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගැනීමට කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම වැදගත් කියලා තමයි සනත් ලැනරෝල් විශේෂඥ වෛද්‍යවරයා කියන්නේ. ඒ කියන්නේ එන්නත ලබා ගන්න එක හැම පැත්තකින්ම වැදගත් වෙනවා කියන කාරණාව අවධාරණය වෙනවා. මහාචාර්ය මලික් පීරිස් පිළිබඳව අපි කතා කළා. මේ කොරෝනා අර්බුදය අවස්ථාවේදී ඔහුගේ දායකත්වය පිළිබඳව අපි කතා කළා. මහාචාර්ය මලික් පීරිස් මහතාට චීන නොබෙල් ත්‍යාගය හිමි වෙයි කියලා වාර්තා කරනවා. චීන රජය විසින් පිරිනමන අනාගත විද්‍යා ත්‍යාගය. මේක හරියට සැලකෙන්නේ චීන නොබෙල් ත්‍යාගය වගේ. ඒ නොබෙල් ත්‍යාගය නැත්නම් චීන නොබෙල් ත්‍යාගය මෙවර මහාචාර්ය මලික් පීරිස් මහත්මයාට හිමි වෙනවා. ඒ වගේම චීන මහාචාර්යවරයෙක් වෙන යූන් කොක් යුන් මහතාටත් මේ සම්මානය ලැබෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන එක ත්‍යාගයක් ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහත්මයාට ලැබීමට නියමිතයි. හේතුව තමයි 2003 අවුරුද්දේ මහාචාර්ය මලික් පීරිස් මහත්මයා SARS සහ එබෝලා වසංගත සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ සහ පර්යේෂණවල ප්‍රගතිය සහ පර්යේෂණ ඇගයීමක් විදිහට තමයි මහාචාර්ය මලික් පීරිස් මහත්මයාට මේ ජාත්‍යන්තර සම්මානය ලැබෙන්නේ. චීනයේ නොබෙල් තෑග්ග කීර්තිමත් ලෝක ප්‍රකට විද්‍යාඥයෙක් විශේෂඥයෙක් ලාංකීය පුතෙක් අපි සුබ පතනවා සහ ගෞරවය පළ කරනවා පත්තරමේන්තුවෙන් මහාචාර්ය මලික් පීරිස් මහත්මයාට. ඊළඟට රට රැකියාවලට යන අයගේ ගැටලු විසඳන්න කියලා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා උපදෙස් ලබා දුන්නා කියලා ජේ.ටී. දෙසිල්වා වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට. රට රැකියාව සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අයට කොහොම හරි අපි වැක්සින් එක හොයලා දුන්නා වගේම ඔවුන්ට ඕන කරන ගුවන් ගමන් පහසුකම් ලබා දෙන්න කියලා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා අදාළ පාර්ශවයට දැනුම් දුන්නා. ඒ වගේම පසුගිය අවුරුද්දේදී වෙළඳ භාණ්ඩ අපනයන ලද ආදායම මාසික සාමාන්‍ය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 840ක් වුණා. 2021 අවුරුද්දේ මුල් මාස 8 ඇතුළත එය 986 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් අපි භාණ්ඩ අපනයනයෙන් විකිණීමෙන් ලැබපු මාසික ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 846යි. මේ කොරෝනා වසංගතයේ මැද්දේ අපේ අපනයනය වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍යයෙන් මේ මුල් මාස 8 ඇතුළත සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් මිලියන 986ක් ආදායමක් විදිහට උත්පාදනය කරලා තියෙනවා කියලයි මේ සාකච්ඡාවේදී අනාවරණ වී තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා දිව ඉනපුවත් පතට. පහුගිය දවස්වල ආයෙ කතාවක් ගියා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට සෙනසුරාදට OT වැඩ කරන්න දෙන්නේ නැති නිසා ඉන්ධන බෙදා හැරීමේ හිඟයක් තියෙනවා කියලා. කට්ටිය වැඩ කරන්නේ සෙනසුරාදට වගේ. සපුගස් කන්දේ සේවකයන්ට සෙනසුරාදා OT කරන්න අවසර ලැබිච්ච හින්දා ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදය අවසන් කියලා චමින්ද සිල්වා වාර්තා කරනවා. ඒ ඉන්ධන කතාව ඊට පස්සේ ගෑස් කතාවක් තියෙනවා. ගණන් ඉසුවත් වෙළඳ පොලේ ලාෆ් ගෑස් නැහැ. ගෑස් ගෙන්නන්න ඩොලර් දෙන්නේ නැහැ කියලා උපාලි දිසේරම් වාර්තා කරන්නේ ලාෆ් සභාපති වෑගපිටිය මහත්මයාගේ ප්‍රකාශය. ඒ අනුව වෑගපිටිය මහත්මයා කියනවා තමන්ට ණයවර ලිපි නිකුත් කිරීම සඳහා LC ඕපන් කරන්න අවම වශයෙන් ගෑස් තොගයක් ගෙන්නන්න ඩොලර් මිලියන 10ක් විතර ඕනේ. ඒ සඳහා ඩොලර් ලබා දෙන්නේ නැහැ. එබැවින් තමාට ඩොලර් ලබා දෙන්නේ නැත්නම් ලාෆ් ගෑස් සමාගම රජයට පවරා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලිඛිතව දැනුම් දුන්නා කියලත් අද දිවෙන පුවත්පත සඳහන් කරනවා. ලාෆ් ගෑස් වෙළඳ පොලේ නැහැ. ගණන් ඉසුවත් වෙළඳ පොලේ ගෑස් නැහැ. ඒ අද දිවෙන පුවත්පතෙන් උපුරගත්තේ. ඊට පස්සේ අවධානය යොමු කරනවා අපි දිව ඉන පුවත්පතේම තවත් කාරණාවක් තියෙනවා. අභියෝග වලට මුහුණ දෙන්න ලෑස්ති මහ බැංකුව අධිපතිකම බහර ගන්නවා කියලා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාල් කබ්‍රාල් මහත්මයා කියනවා. ශාම් නුවන් ගණේවත්තේ වාර්තා කරන්නේ අද මන්ත්‍රී ධුරය අත්හැරි පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉල්ලා අස්වීමේ ලිපිය බහර දීමට නියමිතයි. ආර්ථිකයේ අභියෝගාත්මක අවස්ථාවක් ඉන්නේ. යුද්ධ කාලෙත් මේ අභියෝගය බාරගත්තා වගේම ඒ මොහොතේදී ඒ අභියෝගය ජයගත්තා වගේම යුද්ධ කාලෙදී එක පැත්තකින් යුද්ධ කරන්න සල්ලි ඕන අනිත් පැත්තෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් තිබුණා. ඒ වගේම යුද්ධය කරන නිසා ඒක නවත්තන්න කියන බලපෑම මත බොහෝ මූල්‍ය ආයතන ඒ කාලෙත් සල්ලි දුන්නේ නැහැ. මේ විදිහටම ඩොලර් සංචිතය පහළ බැහැලා තිබුණා. මීට වඩා ඩොලර් බිලියන එකකට බැහැලා තිබුණා. ඒ අභියෝගය අද ඒ ආකාරයෙන්ම තියෙනවා. බාර ගන්න ලෑස්ති අභියෝගය. එතකොට අද පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් අජිත් නිවාඩ් ගබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා අයින් වෙනවා නම් එක පුටුවක් හිස්. ජාතික ලයිස්තු වෙන්නේ එතුමාවේ. ඒ පුටුව කාටද? ඒ පුටුව ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමාට ආය ලැබෙනවා කියලා අනුර බාලසූරිය වාර්තා කරනවා. අනුර බාලසූරිය කියන්නේ පුරප්පාඩුවට කැටගොඩ යලිත් පාර්ලිමේන්තුවට කියලා අද වාර්තා කරනවා දිව ඉන පුවත්පත. ඊට පස්සේ දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත අවධානයට ගන්න එක කාරණාවක් තමයි සහල් මිල පිළිබඳව ගොවීන්ට රුපියල් 5ක් වැඩියෙන් ගෙවලා
මෝල් හිමියන් එක කන්නයකට කෝටි 5000ක් ලාභ ලබනවා. ඇමති මහින්දානන්ද අලුත්ගෙමගේ මහත්මයා කරන ප්‍රකාශය අශේල කුරුළු වංශය වාර්තා කරන්නේ අසේල කුරුළු වංශය වාර්තා කරන්නේ වී ගොවීන්ට රුපියල් 5ක් වැඩියෙන් ගෙවලා ආණ්ඩුව සහතික මිලක් ප්‍රකාශයට පත් කළාට පස්සේ ඊට වඩා රුපියල් 5ක් වැඩිපුර දීලා වී අලෙවි මණ්ඩලය එක්ක තරඟ කරලා ආණ්ඩුව එක්ක තරඟ කරලා ගොවයට රුපියල් 5ක් වැඩිපුර දීලා වී මෝල් හිමියෝ වී ටික රැස් කරගන්නවා. හැබැයි ගොවියට දෙන්න රුපියල් 5යි ඒගොල්ලෝ එක කන්නයකින් කෝටි 5000ක් ලාභ ගන්නවා. මේ මුදල් බොහෝ විට බැංකු වලින් ලබා ගන්න ණය. බැංකු වලින් ණය අරගෙන ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් ගොවියට සොච්චමක් දීලා කෝටි 5000ක ලාභයක් තියා ගන්නවා. ඒකට විරුද්ධව කටයුතු කරන එක වරදක්ද කියන ප්‍රශ්නය තමයි මතු කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා. ඊට පස්සේ දිනමින පුවත්පත වාර්තා කරනවා ආණ්ඩුව ඉල්ලා අස්වී ජනමත විචාරණයකට යා යුතුයි. ආණ්ඩුව ඉල්ලා අස්වෙලා ජනමත විචාරණයකට යන්න ඕනේ ජනතාවගේ බලය උරගාන්න ඕනේ කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියනවා. ආණ්ඩුවට දැන් කරගෙන යන්න බෑ. ඒ නිසා ආණ්ඩුව ඉල්ලා අස්වෙලා වෙන කෙනෙක්ට බලය දෙන්න ඕනේ කියලා සජිත්ගේ මොළේ පරීක්ෂා කරගත යුතුයි කියලායි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. මේකට ප්‍රතිචාර දක්වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය කවුරු හරි මේ වෙලාවේදී ඡන්දයකට යන්න ඉල්ලනවා නම් ඒ කෙනාගේ මොළේ පරීක්ෂා කරගන්න ඕනේ කියලායි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරන්නේ ප්‍රකාශය. ඒ වගේම ඊට පස්සේ අද දිනමින පුවත්පත වාර්තා කරන ඡායාරූපයක් එක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා G20 අන්තර් ආගමික සමුළුව ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී ආරම්භ වෙච්ච අවස්ථාවේදී ප්‍රධාන දේශනය පැවැත්වුවා. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සහභාගී වී සිටි අන්දම ඡායාරූප සහිතව වාර්තා කරනවා. එතුමා ඒ සම්මන්ත්‍රණයේදී ඒ සැසියේදී ගෝලීය සමුළුවේදී අමතා කරපු ප්‍රකාශය අන්තවාදය සහ බැඳුණු ප්‍රචණ්ඩත්වය අප මුහුණ දෙන බරපතලම අභියෝගයයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පැමිණපු ආකාරය සහ උත්සව අවස්ථාවේ ඡායාරූප සහිතව මේ වාර්තාව ගෙනෙනවා අරුණ පුවත්පත. අන්තවාදය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අද මේ මොහොතේදී අප මුහුණ දෙන බරපතලම අභියෝගය. කොරෝනා හමුවේ දේශ සීමා తాවකාලිකව වැහුවත් හුදකලා වීම ඒකට පිළිතුරක් නොවේ. හුදකලා වීම නොවේ පිළිතුර. නූතන වෛද්‍ය විද්‍යාව මගින් ලබාගත හැකි එන්නත් සහ අනිකුත් ආරක්ෂාව ලොපුරා තිබිය යුතු අතර අඩු ධනවත් රටවල් සඳහා ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් සැත රටවල් ආධාර ලබා දීමට දැන් අවධානය යොමු කළ යුතුයි. මේ ලෝක යුද්ධයක් වසංගතයත් එක්කම ලෝකය එක පැත්තකින් වසංගතයෙන් මිදීම සඳහා ලෝක යුද්ධයක නිරත වෙනවා. අනෙක් පැත්තෙන් ආර්ථිකය සටනින් ආර්ථික යුද්ධයෙන් ජය ගැනීම සඳහා සටනක නිරත වෙනවා. මේ අවස්ථාවේදී ලෝකයේ මූල්‍ය සංවිධාන සහ ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත මීට වඩා අවධානය යොමු කරන්න ඕන කියලා අග්‍රාමාත්‍යවරයා මෙම සමුළුවේදී සඳහන් කර සිටින්නේ. ඒ සමුළුවේදී සමුළුවට සහභාගීව සඳහා ගියපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට විරෝධතා එල්ල වුණා කියලාත් වාර්තා කරනවා. චන්ද්‍රන් ප්‍රනාන්දු ඉතාලියේ සිට වාර්තා කර සිටින්නේ මෙහෙම වෙයි කියලා කලින්ම දැනගෙන හිටියා. අගමැති මහින්ද රැඳී සිටින ඉතාලියේ හෝටලයේ අසට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ සඳහා කතෝලික පියතුමන්ලා ඇතුළු යුරෝපා රටවල් වල ඉතාලියේ විවිධ නගරවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් රැසක් එක්ව සිටි අතර කළු කොඩි විවිධ සටන් පාට ඉල්ලීම් පුවරු නිරූපණය කරමින් මේ විරෝධතාව පැවැත්වුවා කියලාත් අද පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම දින මින පුවත්පතට අවධානය යොමු කළාට පස්සේ මේ විරෝධතාවලට ප්‍රතිවිරෝධතා දක්වන්නත් රටට ආදරය කරන ඇත්තටම රටේ ප්‍රශ්න ගැන හඳුනා ගන්න විදේශීය බලවේගවල අතකොළු බවට පත් නොවුණු ඩයස්පෝරාවෙන් සල්ලි නොලබන පිරිස් කටයුතු කළා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. දිනමින පුවත්පත සඳහන් කරන විදිහට අගමැති ඉතාලි සංචාර විරෝධතාවට ප්‍රතිවිරෝධතාව අක්ෂිරාන් රණසිංහිදලා වාර්තා කර සිටින්නේ පාසු ප්‍රහාරය සම්බන්ධ කරගමින් ඩයස්පෝරාව මේ විරෝධතාව එල්ල කළත් ඊට කිසිදු ආගමික සම්බන්ධයක් නොතිබූ බව එරට පිහිටි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ මිලානෝ ශාඛා සමිතියේ නියෝජිතයන් දැනුම් දුන්නා කියලත් අද ඡායාරූප එක්ක වාර්තා කරනවා. දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ඩයස්පෝරාව පැවැත් වූ විරෝධතාවලට ප්‍රතිවිරෝධතා දැක්වුවේ එහෙමයි කියලයි අද දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඊළඟට අවධානය යොමු කරනවා ජාතික පුවත්පත් අතරින් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා තවත් සංවාදයට ලක්වෙච්ච මාතෘකාවක්. ගිය සිකුරාදා තමයි අපි වාර්තා කරේ ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත් සිරස්වල අතර තිබිලා අත්‍යවශ්‍ය නෝන භාණ්ඩ 623ක් ආනයනය අධෛර්යමත් කිරීම තහනම් කිරීම නෙවෙයි අධෛර්යමත් කිරීම සඳහා පියවර ගත්තා කියලා. ඒ අනුව ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී කලින් 25%යි තැන්පත් කරන්න තිබුණේ 100ක් දක්වා
ඒ තැන්පත් මුදල වැඩි කරන්නට තීරණය කර තිබුණා. දැන් ඒක ගැන කතා බහක් ඇතිව තිබෙනවා. හර්ෂණ රාජකරණ සමගි ජනබලවේගී මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුව දැන් ජනතාවගේ යට ඇඳුමත් ගලවන්න හදනවා. නිමල කොඩිතුවක්කේ වාර්තා කර සිටින්නේ. රුපියලේ අගේ පවත්වාගෙන යන මහ බැංකුව භාණ්ඩ 623කට ආනයනය 100%ක LC තැන්පතුවක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ගැසට් එක දැන් නිවේදනය කරලා තියෙන්නේ. නිකුත් කරලා තියෙන්නේ. මේ අය ආණ්ඩුව ගතේ තාක්ෂණික යුගයකට රට ගෙනියනවා කියලා. ඒ විතරක් නෙවෙයි යට ඇඳුමටත් අද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට පත් කළා. මේ ආණ්ඩුව ජනතාවට කියලා තියෙන්නේ මෙන්න මේ ආණ්ඩුව නිසා ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ යට ඇඳුම ගලවන්නයි කියලා. ඒ කියන්නේ භාණ්ඩ වර්ග 623ක ලයිස්තුවෙන් කතාබහට ලක්වෙච්ච විෂයන් කීපය සහ සමාජ මාධ්‍යවල පවා වැඩිපුර කතාබහට ලක්වෙච්ච කාරණාව තමයි මේ යට ඇඳුම් පිළිබඳව කතාව. මදුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ලස්සන කතාවක් කිව්වා සුද්දගේ යට ඇඳුම් අඳින අය නම් කලබල වෙලා කියලා. සුද්දගේ යට ඇඳුම් අඳින අය නම් කලබල වෙලා කියලා. මේ කතාව තල දෙකක් තියෙනවා. මේක එක පැත්තකින් ගත්තාම දේශපාලනිකව හරි උත්ප්‍රාසාත්මකයි. ඒ වගේම ගැඹුරු දේශපාලන කතාවකුත් තියෙනවා. සුද්දගේ යට ඇඳුම් අඳින අය නම් කලබල වෙලා කියලා කියන කතාවේ යටි දේශපාලන ගැඹුරකුත් තියෙනවා කියලා හිතෙන්නේ. අපි ඇත්තටම රටට ආදරේ ඉන්නම්. අපි ඇත්තටම රටේ දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත නගා සිටීමට කැමති නම් අපි ඇත්තටම මේ රටේ ණය බැර ගැන කල්පනා කරනවා නම් ඇත්තටම මේ රටේ ණය බර අඩු වෙන්න ඕනේ කියලා වේදිකාවල ගිරිය පුප්පගෙන කෑ ගැහුවත් අපිට එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් මේ විදියට ආනයන අධෛර්යමත් කිරීම පිළිබඳව අපි අවංකම සතුටු වෙන්න ඕනේ. අපි මෙච්චර කල් ලෝකේ අංක 1 නිමි ඇඳුම් නිෂ්පාදකයා. ඒ විතරක් නෙවෙයි ලෝකයට හොඳම මේ යට ඇඳුම් නිෂ්පාදනය කරපු රට කියලා සන්නාමයක් පවා ලැබුවා නම් මෙච්චර කල් ලෝකේ හොඳම නිමි ඇඳුම් නිෂ්පාදනය කරපු අපි නිමි ඇඳුම් ගේන්න මෙච්චර කාලයක් පිටරටවල් වලට සල්ලි වේදම් කරපු එක ගැන ලැජ්ජ වෙන්න ඕනේ. ඒක ගැන කල්පනා කරන්න ඕනේ. හැබැයි දැන් සංවාදය යන්නේ හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමත් කියන්නේ ආණ්ඩුව දැන් ජනතාවගේ යට ඇඳුමත් ගලවන්න හදනවා කියලා. ඒ නිසා රටට කවුරු හරි ඇත්තටම ආදරය කරනවා නම් මේ මොහොතේදී ආනයන අධෛර්යමත් කිරීම සඳහා ගත තීරණයට එකඟතාව පළ කරනවා. ඒක අගය කරන එක නේද කරන්න ඕනේ. මොකද අපි දන්නවා අපේ වෙළඳ ශේෂය වැඩි. ඒ කියන්නේ අපි රටින් ගෙන්නන බඩු වලට වියදම් කරන මුදල වැඩි. අපි අපේ රටින් විකුණන භාණ්ඩ වලට ලබන ආදායමට වඩා හිඟයක් තියෙනවා. ඒ හිඟය පාලනය කරගන්න, ඒ හිඟේ පියව ගන්න අපි හැම අවුරුද්දෙම ණය ගන්නවා. ඒ කියන්නේ අපි විදේශ වලින් යට ඇඳුමත් ගෙනල්ලා ණයට ණය කන්දට තව ණය එකතු කරන්න ඕනේ කියන තර්කයද මේ තියෙන්නේ. හැබැයි මේ කාරණාව පිළිබඳව දේශීය නිපැයුම් දිරිගැන්වීමටත් අපේ රටේ මුදල් ලබා ගැනීමටත් මුදල් රඳවා තැබීමටත් ගත්ත විශේෂ ප්‍රතිපත්තිමේ තීන්දුවක් කියලා අගය කරනවා කර්මාන්තකරුවන් විශේෂයෙන්ම අගය කරනවා. අපනයන භාණ්ඩ 623ක් මට 100%ක ආන්තික මුදල් තැන්පතුව පිළිබඳව විද්වත්ව දක්වන අදහස වාර්තා කර සිටිනවා මේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය අවශ්‍ය නිමැඳුම් ඕනම ප්‍රමාණයක් දෙන්න දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සූදානම්. අපි රටින් ගේන්න ඕනේ නැහැ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරනවා අද පුවත්පතට. අමාත්‍යතුමා සඳහන් කරන්නේ මෙරට ජනතාවට අවශ්‍ය නිමැඳුම් වර්ග 100%ක් ඕනම ප්‍රමාණයකින් නිකුත් කිරීමට දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සූදානම්ව සිටින බව සඳහන් කරනවා. ඒ වගේම මේ පිළිබඳව ක්ෂේත්‍රයේ විද්වතුන් දක්වන අදහස් පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් වන ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහත්මයා කරන ප්‍රකාශය අද දිනමින වාර්තා කරනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ වන විට දැඩි විදේශ මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබෙන්නේ. බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් ඇතුළු වාණිජ බැංකු මේ විදිහට ගැටලු වලට මුහුණ පාලා තිබෙනවා. අද දිනමින පුවත්පතෙන් අපි මේ උපුට ගන්නේ දේශීය නිපැයුම් දිරිගැන්වීමටත් අපේ මුදල් රඳවා තබා ගැනීමටත් විශේෂ ප්‍රතිපත්තිමේ රාමුවක් කියන සිරස්තල යටතේ දිනමින වාර්තා කරන අදහස් දැක්වීම. ඒ අනුව මේ මහ බැංකුව ගත්ත තීරණය ඉතාමත්ම වටිනවා. ආරිශීල වික්‍රමනායක මහත්මයා මවබිම ලංකා පදනම නියෝජනය කරපු එතුමා කොළඹ ව්‍යාපාරික සංගමේ සභාපතිවරයා එතුමා කියනවා ඇත්තටම අද අප රටට සිදු වී තිබෙන්නේ රටට අවශ්‍ය භාණ්ඩයි අත්‍යවශ්‍ය භාණ්ඩයි හරියාකාරව තෝරා බේර ගන්න බැරි කමක් තියෙනවා. අපි රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ඒවත් පිට රටින් ගේනවා. මහාචාර්ය විජිතපුලේ විමලවංශ හිමියන් ප්‍රකාශ කරනවා ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උන්වහන්සේත් ප්‍රකාශ කරන්නේ මේ සමාජ මාධ්‍යවල පළවෙන ඇතම්
පටුගාමී අදහස් වලට වඩා පෙරටුගාමී අදහස් තියෙනවා. ඒ පෙරටුගාමී අදහස් ගැන හිතන්න මේ පනවා ඇති නීතිය ක්‍රියාත්මක වන්නේ ආනයනික භාණ්ඩ 623කට. එයින් සමහර භාණ්ඩ සුකෝභෝගී භාණ්ඩ කියලා නම් කරලා තියෙනවා. මේ ගැන යම් කතිකාවතක් අද සමාජයේ ඇති වෙලා සමහර භාණ්ඩ සුකෝභෝගී නොවන බව සමහරු කියනවා. නමුත් අපි ඒ ගැන වෙනම කතා කරලා තීන්දුව ගන්න ඕනේ. ඒ වුණාට මේ දේශීය කර්මාන්ත නගා සිටීම සඳහා වැදගත් වෙන පියවරක් ධම්මික සමරවික්‍රම උපසභාපති කොළඹ විදුලිපකරණ වෙළඳුන්ගේ සංගමය ඔවුන් කියනවා මේ අවස්ථාවේදී ආනයන සීමා කිරීම සඳහා ගත තීරණය විදේශ මුදල් රට තුළ ඉතිරි කර ගැනීම සඳහා ගත තීරණය දේශීය කර්මාන්තකරුවන්ට වැදගත් තීන්දුවක්. කම්පියුටර් පිළිබඳව කතා වෙනවා. එහෙම නැත්නම් ජංගම දුරකථන පිළිබඳව කතා වෙනවා. එකක් තමයි මේවා එකලස් කිරීම සඳහා විශේෂයෙන්ම පරිගණක එහෙම එකලස් කිරීම ලංකාව ඇතුලේ සිද්ධ වෙනවා. වොෂින් මැෂින් වගේ දේවල් ලංකාවේ හදනවා. දේශීය කර්මාන්තකරුවන් ඉන්නවා. අනිත් එක මේ වෙලාවේදී මාර්ගගත අධ්‍යාපනය ඔන්ලයින් ඉගෙන ගන්න නිසා දරුවන්ට පරිගණක එහෙම නැත්නම් මොබයිල් ෆෝන්ස් වගේ දේවල් අවශ්‍යයි. ඔව් එහෙම කතාවක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඇත්ත කතාව අවුරුද්දකට ගෙන්නන්න ඕනේ මේ විදිහේ භාණ්ඩ මාස 7න් ගෙන්නලා ඉවරයි. මේ අවුරුද්දට ගෙන්නන්න ඕන භාණ්ඩ ප්‍රමාණය පළවෙනි මාස 7ේදී ගෙන්නලා ඉවරයි. කවුරු හරි කියනවා නම් මොබයිල් ෆෝන්ස් එහෙම නැත්නම් මේ ලැප්ටොප් අවශ්‍යම මොහොතක මේවට සීමා පැනෙවුවා කියලා මාස 7න් ගෙන්නලා ඉවරයි අවුරුද්දට අවශ්‍ය කරන බඩු. වෙළඳ පොලේ මිල වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ තමයි මේ වෙලාවේදී ඉල්ලුම වැඩි වෙන නිසා. එහෙම නැත්නම් ඉල්ලුම වැඩි කෘත්‍රිම වශයෙන් ඉල්ලුම වැඩි කරන්න පුළුවන්. ඒ නිසා මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. අද පොලාගේ ලියවිල්ලත් මේ කාරණාවට අදාළවයි ලියවෙන්නේ පරාදීනත්වයට තිත තියමු කියලා. එදා මැතිනි දේශීය ආර්ථිකය ගොඩනගන විට අපේ අය කිව්වේ මිරිස් නැතුව හොදිකන්නන් සීනි නැතුව තේ බොන්නන් කියලා. දුල්ටෙක්ස් වේටෙක්ස් පූටෙක්ස් කියලා එදා අපේ රටේම රෙදි කර්මාන්ත ශාලා තිබුණා. අපි ඒවායේ රෙදි අපනයනය කළා. මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල රටට අවශ්‍ය කපු ඇව්වා. අක්කර දහස් ගණනක් ඒ වෙනුවෙන් වෙන් කළා. සේද රෙදි වෙනුවෙන් පටපණුවන් වැවීම කළා. සෑම අතින්ම අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙන නිෂ්පාදන ආර්ථිකයක් විදිහට. පස්සේදී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේක වක්කඩ කැඩුවා වගේ ඇරියා. මේ ආර්ථිකය විවෘත කළා. රණසිංහ ප්‍රේමදාස මහත්මයාත් ඒක ඉස්සරහට අරගෙන ගියා. ඒත් විවෘත ආර්ථිකය නැමැති දෝර ගලා ගිය කුණු ගංගාව වහන්න කුඹුරේ වක්කඩේ වහන්න වගේ පස් පිඩල්ලක් තබන්නවත් බැරි වුණා. මේ අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. එදා සෙවනගල කන්තලේ අපට අවශ්‍ය සීනි ටික නිෂ්පාදනය කළා. කැලණිත් ඇර නිෂ්පාදනය කළා. ඉන්දියාවට නයිජීරියාවට අපනයනය කළා. පුත්තලම ගාල්ල කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා 3ක් ඇති කළා. වගා සංග්‍රාම ගෙනීමෙන් තෝර පරිප්පු මුං ඇට කහ මිරිස් ටික රටේ වගා කළා. අද ආයෙත් අපි එතෙන්ට යන්න ඕන. මේ වෙලාවේ ලෝකෙම නිෂ්පාදනයත් ආර්ථිකයත් ඇඩ තිබෙන වෙලාවක්. එහෙම වෙලාවක අපට එක රටවල තියෙන නිෂ්පාදන එනතුරු බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ ගත තීන්දුව ගැන එන දේශපාලන විවේචන අපි තියාගනු. හැබැයි ජාතික ලයිස්තුවේ ජාතික නායන පත්‍රයේ වැදගත් වෙන කාරණා ගැන විවේචන කරද්දී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා මේ යට ඇඳුමටත් සීමා පනවලා කියලා යට ඇඳුම් නැතුවද ඉන්න වෙන්නේ කියලා සමාජ මාධ්‍යවල තර්ක කරන උදවිය ඇත්තටම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න වෙනවා කවුද මේ රටට ආදරේ කියලා. ඊළඟට ඇත්තටම මේ කොරෝනා අර්බුදය මැද වුණත් රටේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය වෙලා තියෙනවා. අද මහින්ද අලුත් ගෙදර වාර්තා කරනවා මුල් මාස 8 අපනයන ආදායම $788.6ක් දක්වා ඉහළට. 2021 අවුරුද්දේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල පරිච්ඡේදය තුළ මේ ආදායම ලබා ඇති අතර එය පෙරවසරට අනුරූපව මේ කාල සීමාවට අනුරූපව ගත්තම සාපේක්ෂව 22.4ක ඉහළ යාමක්. මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මහත්මයා මේ කරුණු අනාවරණය කළා කියලායි මහින්ද අලුත් ගෙදර වාර්තා කරන්නේ. 2021 අවුරුද්දේ මුල් මාස 8 අපේ අපනයන ආදායම $788.6ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා කර සිටිනේ. ඒ නිසා තවදුරටත් අපි රටින් ගෙන්නලා කනවට වඩා අපි රටට අපේ නිෂ්පාදන අලුය කරන සාඩම්බර ජාතියක් බවට පත් වෙන එක තමයි ඕන කරන්නේ. කෝකිල දේවී වීරතුංග මහත්මියත් ඒ කාලේ ගැයුවේ අන්තිමේදී මොකද තමන්ගේ පැදුර පවා පිටරට විකුණලා හාල් ටික එනකන් නැව එනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම තැනකට යනවද? එහෙම නැත්නම් අපි ආයේ අපේ කියලා ආර්ථිකයක් ගොඩනගා ගන්නවද කියන ප්‍රශ්නේ තමයි අපි හමුවේ තියෙන්නේ. ඊට පස්සේ අපි සූදානම් ලංකාදීප පුවත්පතට යන්න අජාසත්ත පුතෙක් ගැන පුවතක් අනාවරණ වෙනවා. අජාසත්තල හිටියේ බුද්ධ කාලේ විතරක් නෙවෙයි ව්‍යාපාරික පුතා මැරුවයි බාල පුතා රිමාන්ඩ්
අද වාර්තා කර සිටින්නේ බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ. ලංකාදීපයට මේ පුවත වාර්තා කර සිටින්නේ ව්‍යාපාරිකයා මරුවයි බාලපුතා රිමාන්ඩ්. වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පත. තේ අපනයන සමාගමක හිමිකරුවෙකු වගේම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ශබීර් අබ්බාස් ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔහුගේ බාලපුත්‍රයා 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහත්මයා නියෝග කළා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී ලංකාදීපේ තියෙනවා ගැලණිගම අධිවේගයේ කැෂියර් ලක්ෂ 14ක් එක්ක අතුරුදන් කියලා. ලංකාදීපේ මේ වාර්තා කර සිටින්නේ මේ පුවත. එවන බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කරනවා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අන්තර්හුමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. ඒ මුදල් භාරව කටයුතු කළ ප්‍රධාන මුදල් අයකැමිවරයෙක් අතුරුදන් වී තිබෙනවා. මේ අතුරුදන් වී ඇති ප්‍රධාන මුදල් අයකැමිවරයා 30 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පානදුර ප්‍රදේශීය පදිංචිකරුවෙක් කියලා සඳහන් කරනවා. ඔහුගේ ජංගම දුරකථනයක් ක්‍රියා විරහිතව තියෙනවලු. බුලත් සිංහල ප්‍රදේශයේ පදිංචියේ තියෙන හරියටම ගත්තොත් ඉංජිනේරුවරයෙක් තමයි පැමිණිල්ල කළා තියෙන්නේ. මේ සේවා මුරේ භාරව සිටි ප්‍රධාන මුදල් අයකැම්වරයා සියප්පුවල මුදල් ගණන් කිරීමේදී රුපියල් ලක්ෂ 14ක මුදල් හිඟයක් තියෙන බව හමු වෙලා තියෙනවා. පස්සේදී ඒ කියන්නේ පස්සේ සේවා මුරේට ආවයින් පස්සේ ඒ අනුව තමයි මේ පැමිණිල්ල කළා තියෙන්නේ. ලක්ෂ 14ක් එක්ක අතුරුදන් කියලායි සඳහන් කරන්නේ. අදාළ අවස්ථාවේදී රාජ්‍යකාරී කරමින් සිටි මුදල් අයකැමිවරයා. එහෙම කිව්වම දක්ෂිණ අධිවේගී මාර්ගයේ එහෙම වාර්තාවක් එද්දී මහනුවර එහෙම නැත්නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ පිළිබඳවත් පුවතක් තියෙනවා. මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බර් 15 වනදා ජනතා අයිතියට. අද පුවත්පත වාර්තා කරන පුවතක් මේ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා කියනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බර් 15 වනදා ජනතා අයිතියට. මීරිගම කාන්ති සහ සාකල්‍ය සඳමාලි වාර්තා කර සිටින්නේ මධ්‍යම අධිවේගී මාර්ගය අපට අවසන් කරන්න තිබුණේ මීට මාස 9කට 10කට කලින්. ඒත් කලින් පැවති යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ යාළු මිත්‍රයන්ට, ගජ මිත්‍රයන්ට, ඇමතිවරුන්ට අයත් සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දීම නිසා තමයි සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙල ප්‍රමාද වෙන්න සිද්ධ වුණේ. නැත්නම් මේ වැඩපිළිවෙල ප්‍රමාද වුණේ. එහෙමුනේ නැත්නම් මේ රටේ ජනතාවට මීට මාස 10කට කලින් මධ්‍යම අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා සමාවෙන්න. ඒ නිසා අපිට සිද්ධ වුණා කැබිනට් එක මගින් වැඩ නොකරන කන්ත්‍රාත්කරුවන් අවලංගු කළා උසාවි ගිහිල්ලා උසාවිදී පොදු එකඟතාවකින් නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙද්දී මේ අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස වැඩ නිම කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ විධායක ජනාධිපති ක්‍රමය හරහා මර්ධනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුළු ලොවම කොවිඩ් වසංගතයට මුහුණ දුන්න අවස්ථාවේදී අපේ කළුකඩකාරයන් කටයුතු කරපු ආකාරය කොයි වගේද? වෘත්තීය සමිති කියලා ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරපු ආකාරය කොයි වගේද කියලා අපි දැක්කා. මේ නිරීක්ෂණ චාරිකාවට මාර්ග සංවර්ධන අධිකාරී සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අධිරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර කෙහෙල් ඇල්ල කියන මහත්තුරුන් සහභාගී වුණා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. අද පුවත්පත මේ පුවත වාර්තා කර සිටින්නේ ඊට පස්සේ වංචා දූෂණ ගැන කතා කරපු නිසා මෙන්න කතාව. හරිද? විදෙස් ලොතරැයියකින් කෝටි 2.5ක් BMW රථයක් දිනුවයි තරුණයෙකු අන්දලා. අඳින්න එපා. ඉසුරු බමුණුසිංහ යටයන්තොටයි සිට වාර්තා කර සිටින්නේ රුපියල් කෝටි 2.5ක මුදලක් සහ BMW කාර් රථයක් ජයග්‍රහණය කර ඇතැයි පවසා රුපියල් ලක්ෂ 7ක මුදලක් වංචා සහගතව ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් රුවන්වැල්ල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ විදිහට මේ පෞද්ගලික සමාගමකින් කරපු ලොතරැයි දිනුම් මැදීමකින් ඔබට කෝටි 2.5ක මුදලකුයි BMW එකකුයි ඔබ දිනලා තියෙනවා. ඒකේ ලියාපදිංචි කටයුතු සඳහා ඉස්සෙල්ලා ලක්ෂ 2ක් දාන්න කියලා තියෙනවා. දාලා එතකොට ඇමට අහුණා කියලා තේරුණානේ. ඊට පස්සේ ආයෙ කියලා තියෙනවා තව පොඩ්ඩක් මදි තා ලක්ෂ 5ක් දාන්න කියලා. එහෙම තමයි දාන්න කොහොම හරි ගැටේට අහුවෙලා තියෙනවා. මේ වගේ Tamanට අයිති නැති ජයග්‍රහණ කාටවත් කියන්නේ නැතුව හොරෙන් ගිහිල්ලා ලබා ගන්න යන්න එපා. අහුවෙන්න එපා. ඒ නිසා තමයි විදෙස් ලොතරැයියකින් කෝටි 2.5ක් BMW එකක් දිනලා කියලා තරුණයෙක් අඳපු පුවත අපි වාර්තා කර සිටියේ. ඊයේ දවසෙත් වාර්තා වුණා මොරටුව සහ ගාල්ල ප්‍රදේශවල ජනතාව ටිකක් කලබල වුණා මුහුදු රළ
ගොඩබිමට ගසා යාම නිසා මේ වාරකම් කාලේ සුළං තත්ත්වය දැඩි. ඒ නිසා එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ අතර ඉන්දු ඕස්ට්‍රේලියා භූචලනයෙන් හම්බන්තොට මුහුදත් කැළඹෙයි කියලා අද සාලිය කුමාර ගුණසේකර අරුණ පුවත්පතට වාර්තා කරනවා. හම්බන්තොට සිට කිලෝමීටර් 160ක් ගිනිකොන දෙසට වන්නට වූ මුදු කලාපය ආශ්‍රිතව ඊයේ දහවල් රික්ටර් පරිමාණ ඒකක 4.1ක් විශාල ඇති භූචලනයක් සිදුව තිබෙනවා. ඒ කියන්නේ තරමින් ටිකක් විශාලයි. රික්ටර් පරිමාණ ඒකක 4.1ක විශාලත්වයකින් යුතු භූචලනයක් සිදුව තිබෙන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතා කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අජිත් අනුරවල්පොල මහත්මයා සඳහන් කරනවා. අනුරවල්පොල මහත්මයා කියන විදිහට ඊයේ පෙරවරු 1:33ට පමණ මේ භූචලනය සිදුව තිබෙනවා. හැබැයි ඒ මුහුදු ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 300ක් ගැඹුරින් ඒ කියන්නේ හම්බන්තොට ඉඳලා මුහුදේ කිලෝමීටර් 160ක් එපිටින් සහ මුහුදු පතුලේ කිලෝමීටර් 300ක් පමණ ගැඹුරින් මේ භූචලනය සිදු වෙලා තිබෙන්නේ. ඒ නිසා සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතු නොවුණු බව එතුමා සඳහන් කරනවා. ඒ අතරේ අද අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා අලි නෝනලාට බබාලා හම්බ වෙලානේ. වසර 6මාරක් අලි බබාලා නැතිව සිටි පින්නවල දැන් අලි සුරතල් ගොඩයි. සාලිය ගමසිංහාරච්චි කෑගල්ලින්දල වාර්තා කරන්නේ මවගෙන් මගහැරණු පැටවුන් 5 දෙනෙකුගෙන් ඇරඹුණු පින්නවල අද සංචාරක කලාපයක් ලෙස ලොවේ ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ අනුව මේ වන විට පින්නවල අලින්ට සහ කිනරන්ට දාව අලි ඇතුන් 74 දෙනෙකු විතර ඔක්කොම ඉන්නවා කියලා සඳහන් කරනවා. අපි පහුගිය සතියේත් වාර්තා කළා සුරංගීට පුත්තුම දෙන්නෙක් ලැබුණා කියලා. පුත් පැටවු දෙන්නෙක්, ඒ කියන්නේ පුත් අලි පැටවු දෙන්නෙක් ලැබුණා සුරංගීට. ඊළඟට 1985 මැදවච්චිය අතරමංව ඉන්නකොට පින්නවලට අරගෙන ආපු රැජින කියන කෙනෙකුටත් එයාටත් දරුවෙක් ලැබිලා පශු අයිතිවරුන්ගේ අධීක්ෂණ කාර්ය මණ්ඩලය යටතේ වැඩෙන රැජින 10 වනදා අලුයම 1:28ට විතර රැජිනගේ දරුවත් බිහි කළා කියලා වාර්තා කරනවා. වසර 6මාරක් අලි බබාලා නැතුව හිටි පින්නවල දැන් අලි සුරතල් ගොඩයි. අපි විරාමයක් ලබමු. වෙලාවත් බලමු. කලදුටු කල වලහාරනවා වගේ නෙවෙයි මේක. වල ඉහෙනවා වගේ නෙවෙයි වලහාරන පුවතක්. හිඟුරක්ගොඩ පුංචි මන්ත්‍රීවරයෙක් අනවසරයෙන් පතල් කපලා නිමල් ජයරත්න මනම්පෙටින් ඉඳලා වාර්තා කරන්නේ නිරෝධායන ඇඳුරු නීතිය පවතිද්දීත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විසින් මේ විදියට අනවසරයෙන් පතලක් කපලා සැකකරුවන් පැන ගිහිල්ලා ඒ පිරිසකගෙන් නිලධාරීන්ට බාධා පැමිණුණා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. මාස 7කට පසු ෂී ජින්පින් සහ ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරුන් දෙන්න අතර සාකච්ඡාවක් පැවැත්වුණා කියලා දුරකථනයෙන් කතා කළා කියලා සහන් වික්‍රමගේ වාර්තා කරනවාද විදෙස් පුවත් අතරේ මේ කතාබහ ඇති වෙන්නේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ස්ථාපිත වෙමින් පවතින මොහොතක ඒ වගේම අනෙක් පැත්තෙන් ඒ පාලනය චීන විසින් පිළිගන්නවා කියලා ප්‍රකාශයට පත් කරලා තියෙන මොහොතක තමයි මේ කතාබහ පැවැත්වෙන්නේ චීන ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර. මීට කලින් චීන සහ ඇමරිකානු ජනාධිපතිවරුන් දෙන්න අතර එකවතාවක් සාකච්ඡාවක් පැවැත්වුණා දුරකථනින් මේ විදිහට. මාස 7ක් ගියා ඊට පස්සේ මේ කතාබහ ඇති වෙන්න. ඒ අතර කාල සීමාවදී පහළ මට්ටමේ නිලධාරීන් එක්ක සාකච්ඡා පවත්වන්න චීන එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ වගේ පේන්න තියෙන්නේ. කොහොම වුණත් මේ වෙනකොට මේ ඇෆ්ගනිස්තානයේ කේන්ද්‍ර කරගෙන ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ ජෝ බයිඩන් සහ ෂී ජින්පින් කියන ජනාධිපතිවරුන් දෙන්න අතර තියෙන කතාබහ ඇති වෙච්ච දුරකථන කතාබහ ලෝක අවධානයට ලක් වෙනවා. මාස 7කට පස්සේ බයිඩන් සහ ෂී ජින්පින් දුරකථනයෙන් කතාබහක. ඊට පස්සේ අපි යනවා විදෙස් පුවත් වලින් පස්සේ ක්‍රීඩා පුවත් වලට. ශ්‍රී ලංකාව තරඟාවලිය 2-0ක් ලෙස පරාජයට පත් වුණා. ඊයේ පිතිකරුවන්ගේ සාර්ථකත්වයක් දකින්න ලැබුණේ නැහැ. වැස්සිනුත් බාධා ඇති වුණා. ඒකත් ඇත්ත. කුෂාන් සුබසිංහ වාර්තා කරන අවසන් පන්දුවාර 10 තුලදී ලකුණු 25ක් පමණ රැස් කිරීමේ වරදට දඬුවම් ලෙස ශ්‍රී ලංකාවට ඊයේ පැවතිච්ච දකුණු අප්‍රිකාව සමග දෙවන 20-20 තරඟෙනුත් කඩලු 8ක පරාජයක් හිමි වුණා. අන්තිම පන්දුවාර 10දී ලකුණු 25යි ලැබුවේ. ඒක තමයි පරාජයට මූලිකම හේතුව කියලා කුෂාන් සුබසිංහ වාර්තා කරනවා. දිවෙන පුවත්පතේ මේ වාර්තාව ආය අපි පොඩ්ඩක් එක බලමු. මොකද ජාතික පුවත්පත් සියල්ලම ක්‍රීඩා පිටුවේ මේ පුවත වාර්තා කරනවා. දිවෙන පුවත්පතේ මේ ඡායාරූපය විශේෂයි. ඒ තමයි මේ පන්දු යැවීමේදී ගත්ත ඒ කියන්නේ පන්දු යැවීමේදී දක්වපු තත්වයන් පිළිබඳ වාර්තා කරද්දී මේ ශම්සිගේ හැසිරීම මේ ශම්සි තමයි මේ ඉන්නේ දකුණු අප්‍රිකාවේ. ඒ කියන්නේ පිතිකරුවෙක් දැවී ගිය අවස්ථාවක ඔහු දිහා තර්ජනාත්මකව බලාගෙන ඉන්න හැටි
උදිහත් තර්ජනාත්මක ඊට කලින් පන්දුවේදී 6 පහරක් එල්ල කළා දෙවෙනි පන්දුවේදී පිටිකරුවා දැවි යනවා මේ ඒ දැවි ගිය පිටිකරුවට තර්ජනාත්මකව බලාගෙන ඉන්න හැටි මේක සාකච්ඡාවට ලක්වෙච්ච කාරණයක් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් අතර පවා ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීම වැදගත් ඒ අතරේ ලංකාවේ 2020 ලෝක කුසලයන් සංචිතයක් නම් කරනවා ඒ 20 දෙනා අතර ඉන්නවා දසුන් ඉන්නවා ධනංජය ඉන්නවා කුසල් ඉන්නවා චන්දිමාල් ඉන්නවා අවිෂ්ක ඉන්නවා බානුක අසලංක වනිඳු කමිඳු ඊට පස්සේ චාමික මහේෂ් ප්‍රවීන් නුවන් චමීර ලහිරු ඊට පස්සේ එල් කුමාර බිනුර අකිල පුලින මේ පිරිස ඉන්නවා ක්‍රීඩකයන් නව යවුණ ක්‍රීඩකයන් ඉන්නවා විශේෂය මේ අතරින් ක්‍රීඩකයන් 4 දෙනෙක් මේ 15 දෙනාගෙන් 4 දෙනෙක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කිරීම ධනංජය අසලංක වනිඳු කමිඳු රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයන් ඒක විශේෂයක් එකම පාසලේ 4 දෙනෙක් මේ සංචිතයේ ඉන්නවා ඊට පස්සේ ක්‍රීඩාව ගැන කතා කළාන් පස්සේ කලාව දිහාවටත් අවධානය යොමු කරන්න පුළුවන් අපිට නගේ ගීතය මේ වෙනකොට මැනිකේ මගේ ගීතය සමාන මැනිකේ මගේ ගීතය කෝටි 10ක වීවර්ස්ලා සාක්ෂාත් කරලා තියෙනවා කියලා පසු කරලා තියෙනවා කියලා යොහාන් බාසුර වාර්තා කරනවා ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයක්ම වාර්තා කළා නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන යොහාන් ද සිල්වා මෙනිවේ ගායනා කරන මැනිකේ මගේ හිතේ කියන ගීතය YouTube සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයන්ගේ නැරඹුම් මාර ඊයේ දහවල් 12 වන විට දසකෝටි 18 ලක්ෂ 23204ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා සඳහන් කර සිටින්නේ එක පැත්තකින් මේ යොහාන් ද සිල්වා කියන්නේ කවුද කියන එකත් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ගේ මුදා ගැනීම මානුෂීය මෙහෙයුමේදී 57 වන සේනාංකයේ ප්‍රධානී ලෙස කටයුතු කරපු මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහත්මයාගේ දියණියක් ඊළඟට ඇය එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබනවා ගිණුම් කරන විෂය පිළිබඳව ඇවිල්ලා තමයි කලාව කරන්නේ ඉගෙනගෙන කලාව කරනවා ඉගෙනගෙන කලාව කළාම මේ විදියට දිග ගමනක් යන්න පුළුවන් කියන පණිවිඩය මෙතන තියෙනවා ඒ විතරක් නෙවෙයි ලංකාවට ඩොලර් උපයන්න තවත් ආදායම් මාර්ග පවතිනවාය නේද කියන එක අපිට ඩොලර් උපයන්න මේ එන්ටර්ටේන්මන්ට් බිස්නස් එකේ නැත්නම් විනෝදායන මාධ්‍ය මාර්ග අපිට ලංකාවට ඩොලර් උපයන්න හොඳ අවස්ථාවක් උදා කරනවා කියලා මේ මැනිකේ මගේ කියන ගීතය නරඹුම් වාර YouTube පරිශීලකයන්ගේ නරඹුම් වාර කෝටි 10 ඉක්මවීමෙන් අපිට පේනවා ඊට පස්සේ එක පුවතක් විතරක් කියන්නම් පුවතක් නෙමෙයි ඇත්තට මේ සාකච්ඡාවක් මේ සාකච්ඡාව ජාතික රුධිර පාලවිනය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ඉදිරිසිංහ මහත්මයා එක්ක ඒ කියන්නේ ලේ බැංකුවේ අධ්‍යක්ෂතුමා එක්කයි මේ සාකච්ඡාව කරන්නේ අරුණ පුවත්පතේ ලක්මාල් බෝගහවත්ත අවශ්‍ය රුධිර ඒකක ප්‍රමාණය තවම ලැබෙන්නේ නැහැ. ඒ නිසා රුධිර පරිත්‍යාගශීලීන්ට ලේ දන් දෙන්න කැමැති උදවියට ආරාධනා කරනවා මේ මොහොතේදී ඉස්සෙල්ලම 0.115 332යි 153 කියන අංකයට හරි 0.115 332යි 154 කියන අංකයට කතා කරන්න. 0.115 332යි 153 හරි 154 කියන අංකවලට කතා කරලා ඔබ ලේ දෙන්න කැමති නම් ලේ පරිත්‍යාග කරන්න කැමති නම් ලේ ලබා දෙන්න අවශ්‍ය රුධිර ඒකක ප්‍රමාණය තවමත් ලේ බැංකුවට නිසි පරිදි ලැබිලා නැහැ. එන්නතක මොකක් හෝ මාත්‍රාවක් අරගෙන සතියක් ගිහිල්ලා නම් ලේ දෙන්න එන්න එපා. සතියයි නම් එන්න එපා. එන්නත ලබා ඒ කියන්නේ එන්නතේ මොකක් හරි මාත්‍රාවක් අරගෙන සතියක් ඇතුළත ලේ දෙන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා. ඒ ලේ බැංකුවේ අධ්‍යක්ෂතුමා කරන ඉල්ලීමත් එක්කම අපි ලෑස්ති කාටුන් බලන්න. SD ප්‍රනාන්දු කියන චිත්‍රශිල්පය තමයි ලංකාවේ මුලින්ම කාටුන් ඇන්ද කියලා පතපොතේ සඳහන් වෙන්නේ. අපි දැන් තෝරගන්නේ අංජනගේ කාටුන් එක දිනමින පුවත්පතෙන් තෝරගන්නවා මේ පොකට් කාටුන් එක. යහපාලන ආණ්ඩුව අත්අඩංගුවට ගන්න අලි නඩත්තු කරන්න කෝටි 72ක් ගිහින්ලු. ආණ්ඩුවේ හිටිය අලි නඩත්තුවට කීයක් විතර යන්නේ නැද්ද? ඒ අංජනගේ පොකට් කාටුන් එක. අනුර තේනුවරට පේන විදියට මේ දවස්වල බන්දුල මැතිතුමා සටගාල වැඩ දෙන්නම් සටගාලා මේ දවස්වල බන්දුල මැතිතුමා රෙදි මහනවා. වැඩිපුරම වහන්නේ යට ඇඳුම් කියලා තමයි අනුර කියන්නේ. රට ඇඳුම් උනත් කමක් නැහැ. යට ඇඳුම් උනත් කමක් නැහැ. රට ඇඳුම් අඳිනවට වඩා. MD වීරරත්නගේ කාටුන් එක තෝරගන්නවා අද මව්බිම පුවත්පතෙන්.
මම තනතුරු වරප්‍රසාද බදාගන්න කෙනෙක් නෙවෙයි කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කියලා මන්ත්‍රී ධූරය විසිකල්ලා මහ බැංකුව දිහාවට යනවා මම තනතුරු වරප්‍රසාද බදාගන්න කෙනෙක් නෙවෙයි කියලා. එහෙම ලේසියෙන් පාසුවෙන් මන්ත්‍රීකමෙන් අයින් වෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවෙන් මහ බැංකුවට යනවා. දස අපවල නිර්මාණය කරන සුවාරිස් කාටුනේ පොකට් කාටුන් එකක් නෙවෙයි මේ කාටුන් එක වේල් 3න් 2ක් කන්න පුරුදු වෙලා ජගත් කුමාර මන්ත්‍රීතුමා ඊපෙරේද කිව්වනේ ස්වාරිස් කියනවා යාපාලන ආණ්ඩුව කාලේ ක්‍රෝටන් කොල කන්න කියපු වෙලාවේ සෑල්ල කියපු කතා මතකද සෑල්ල කියපු කතා මතකද මොලේ ඇති කලේ බලේ නැතේ බලේ ඇති කලේ මොලේ නැතේ මොලේ ඇති කලේ බලේ නැතේ බලේ ඇති කලේ මොලේ නැතේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස ලංකාදීපෙන් තෝරගන්නේ පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා හොඳ කාලෙදු මේ වාසනාව රජ කරන අර කබ්‍රාල් ඇමතුමා මහ බැංකුවට යන ගමන් එහෙම කියාගෙන යනවා දියවන්නාව පහු කරලා තරංගම ජයසිංහගේ කාටුන් එකත් අවද ලංකාදීපෙන්මයි තෝරගන්නේ දැන් තමයි ඔහෙට නියම ජොබ් එක ලැබුණේ පීරිස් ජී.එල්. පීරිස් ඇමතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා තලංගම ජයසිංහගේ පලාමල්ල තෝරගන්න අපේ ලංකාදීපෙන් පීරිස් දැන් තමයි ඔහෙට නියම ජොබ් එක ලැබුණේ මොකක්ද ජොබ් එක කුඩේ අල්ලන එක ඔව් සර් ඊට පස්සේ අපි යනවා සරදමට අද පංකජ රුවින්දගේ සරදම කාටද කොයි පැත්තටද කබ්‍රාල් මහ බැංකුව බාර ගන්නලු බලමු කැටකොඩ ගෙපින කොයි මුල්ලේද කියලා බලමු එහෙනම් ඒ තෝරගත්තේ මව්බිම පුවත්පතෙන් ඊට පස්සේ එම්.ඩී. වීරරත්නගේ පොකට් කාටුන් එක තියෙනවා මව්බිම පුවත්පතේ ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු ලොව හොඳම දෙවයින් 25 අතරට ඇවිල්ලාලු. ඔව් ඉතින් hina වෙලා ඉන්න පුළුවන්නේ මොනවයින් කියලා අඩුවක්ද නේද? මොනවයින් කියලා අඩුවක්ද hina වෙලා ඉන්න පුළුවන් ආණ්ඩුව කියන කතාවලට විපක්ෂය කියන කතාවලට hina වෙලා ඉන්න පුළුවන් ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු ලොව හොඳම දෙවයින් 25 අතරට ඇවිල්ලා තියෙන්නේ hina වෙලා ඉන්න පුළුවන් නිසා. විදුර අබේනායකගේ දවසේ පද 4 නිම කරන්න හොඳම තැන බඩු 600 ගානට වැඩ කඩුළු දමා තිබුණත් රටට ගැටලුව යට ඇඳුම තමා මම දෙන්නම් කියයි බන්දුල ඇමතිතුමා විසඳුම හොඳම බඩු වටුවලන එකම තමා විදුරබේනායක කියන කතාවේ බඩු 600 ගානකට වැට කඩුළු දමා තිබුණත් රටට ගැටලුව යට ඇඳුම තමා අපිටත් තියෙන ප්‍රශ්න තමයි බඩු 600 ගානකට වැට කඩළු දමා තිබුණත් රටට ගැටලුව යට ඇඳුම බවට පත්වෙච්ච එක. අපි නම් හිතන්නේ රට ඇඳුම් අඳිනවට වඩා යට ඇඳුම අඳින එක වුණත් හොඳයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපි නික්මෙනවා දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු මුහුණු ආවරණයක් පලඳ ගන්නවා. නැවත හෙට දවසේදී මුණ ගැහෙමු. ඔබ නිරුපද්දිත වෙන්න. ඔබට සුබ දවසක්.